හොඳයි. දැන් අපි අවධානය යොමු කරමු මෙන්න මේ වගේ තරමක් සංකීර්ණ සංයෝගයක් සම්බන්ධයෙන් කොහොමද ස්ප්ලිටින් පැටර්න් එක ලබා දෙන්නේ සම්බන්ධය කරුණු සාකච්ඡා කරන්න. මෙතන HHCl තියෙනවා කියලා හිතන්න. මෙතන හයිඩ්‍රජන් දෙකක් තියෙනවා කියලා ගන්න. එතකොට දැන් මේක දිහා බලපු ගමන් පේනවා මේක ඉතාම පැහැදිලිව අපි එන්වයරන්මන්ට්ස් ගන්න සහ පීක්ස් ගන්න තීරණය කරන්න ගියොත් මෙයා A peak එකේ කියලා අපි ගමු. මේ හයිඩ්‍රජන් දෙදෙනාම ඉන්න එකම එන්වයරන්මන්ට් එකේ. එතකොට මෙතන කයිරල් සෙන්ට් එකක් යාබදව නැති නිසා මේ හයිඩ්‍රජන් දෙදෙනා ඉන්නේ එකම එන්වයරන්මන්ට් එකක කියලා ගන්න පුළුවන්. අපි B කියලා ගමු. එකමට. එතකොට අපි උඩ ඉන්න හයිඩ්‍රජන් දෙදෙනා ගත්තොත් එහෙම උඩ ඉන්න හයිඩ්‍රජන් දෙදෙනා ඉන්නේ වෙනම එන්වයරන්මන්ට් එකක. අපි ඒකට C කියලා ගමු. ඒ අනුව අපිට පැහැදිලිවම පේනවා මේක එන්වයරන්මන්ට්ස් තුනක් යටතේ තියෙන සංයෝගයක් බව. එතකොට දැන් එන්වයරන්මන්ට්ස් තුනක් ඉන්නවා නම් අපිට බලන්න පුළුවන් මේකේ ස්ප්ලිටින් පැටර්න් එක කොයි විදිහටද එන්නේ කියලා. එතකොට දැන් A peak එක ගත්තොත් A peak එක අපි දන්නවා යාබද කාබන් පරමාණුව වෙන්නේ මෙන්න මෙතන තියෙන කාබන් පරමාණුව. ඒකේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙන නිසා පැහැදිලිවම එතකොට 2 ධන 1 n+1 රූල් එකට අදාළව මේක ට්‍රිප්ලට් එකක් දෙන්න ඕනේ 3 නිසා. එතකොට ට්‍රිප්ලට් එකක් විදිහට තමයි අපිට මේක හම්බ වෙන්නේ. එතකොට ට්‍රිප්ලට් එකක් ඔබ දන්නවා 1 to 1 ස්ටොයිකියෝමෙට්‍රි එකේ යන්නේ. මෙන්න මෙහෙම 1 to 1 ස්ටොයිකියෝමෙට්‍රි එකට තමයි යන්න ඕනේ. පැස්කල් ත්‍රිකෝණයට අදාළව ගත්තොත් 1 to 1 නේ. හරි. එතන 1 to 1 එකට අදාළව ට්‍රිප්ලට් එකක් අපිට ලැබෙනවා. දැන් එතකොට C කියන එක්කෙනා බැලුවොත් එහෙම C කියන එක්කෙනාගේ නේබරින් කාබන් ඇටම් එක වෙන්නේ මේ මැද තියෙන එක්කෙනා. එතකොට එයාගේ ඉන්නේ හයිඩ්‍රජන් දෙදෙනෙක්මයි එයාගේ නේබර් කාබන්ට ඉන්නේ. එතකොට එයත් අනිවාර්යෙන්ම අපිට ලබා දෙන්න ඕනේ 2+1 කියන රූල් එකට අදාළව ට්‍රිප්ලට් එකක්. එතකොට එයා දෙන්නේ ට්‍රිප්ලට් එකක්. මෙන්න මෙහෙම ට්‍රිප්ලට් එකක් ලබා දෙනවා. එතකොට ඒකත් 1 to 1 රේෂියෝ එකෙන් තමයි අපිට හම්බ වෙන්නේ. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ B. දැන් B ඇත්තටම බලපු ගමන් ගැටලුවක් නෑ වගේ තමයි පේන්නේ. මොකද B ට යාබද කාබන් පරමාණුව දකුණු පැත්තේ A තියෙනවා, ඒ වගේම C තියෙනවා. එතකොට මෙතන 2 2 4ක් තියෙනවා. එතකොට මෙතන ස්ප්ලිටින් පැටර්න් එක 4 ධන 1 5ක් වෙන්න ඕනේ. අනුව මේක ක්වින්ටට් එකක් දෙන්න ඕනේ. දැන් අපි දන්නවා ක්වින්ටට් එකක් දෙනකොට 1ට 4ට 6ට 4 එක තමයි අනුපාතය ලබා දෙන්න ඕනේ. එතකොට ක්වින්ටට් එකක් සාමාන්‍යයෙන් ගත්තොත් 1 4 6 4 සහ 1. කොහොම තමයි ක්වින්ටට් එකක් ලබා දෙන්න ඕනේ. හැබැයි දැන් මෙතන ඊටාම වැදගත් කාරණාවකට තියෙන්නේ ඔබට තේරෙන්න ඕනේ මේකට සාපේක්ෂව මෙන්න මේ ස්ට්‍රක්චර් එක අපි නිකමට බැලුවොත් CH3 CH2 CH3. දැන් මේකත් එක්ක මේක සංසන්දනය කරලා බැලුවොත් ඔබට පේනවා මෙයා ඉන්නේ A කියන peak එකේ, මෙයා ඉන්නේ A peak එකේ. එතකොට මෙතන ඉන්නේ B. එතකොට දැන් මේකේ Aගේ ස්ප්ලිටින් පැටර්න් එක අපි දන්නවා පැහැදිලිවම යාබද කාබන් පරමාණු ඉන්න දෙන්නෙක් නිසා මෙයා ට්‍රිප්ලට් එකක් දෙන්න ඕනේ. එතකොට මේ ට්‍රිප්ලට් එකට ඉන්ටිග්‍රේෂන් එක හයිඩ්‍රජන් 6කින් ලැබෙන්නේ මොකද මේ දෙදෙනාම ඉන්නේ එකම එන්වයරන්මන්ට් එකේ නිසා. නමුත් දැන් මෙතන තියෙන ගැටලුව තමයි B ගේ ස්ප්ලිටින් පැටර්න් එක. ඔබට තේරෙනවා B ගේ ස්ප්ලිටින් පැටර්න් එක ගත්තොත් එහෙම B ව ස්ප්ලිට් වෙන්නේ එයාගේ යාබද කාබන් පරමාණු වලට අදාළව. දැන් අපි දන්නවා ඊටාම පැහැදිලිව මෙයාගේ යාබද කාබන් පරමාණු විදියට කාබන් පරමාණු දෙකක් දකුණේ සහ වමේ තියෙනවා. ඒ අනුව 3 3 6 නිසා 6 ධන 1 කියන්නේ 7 හෙප්ටට් එකක් විදියට තමයි මේක අපි ස්ප්ලිටින් පැටර්න් එකට ගත්තේ. 7කට අදාළව තමයි බෙදුවේ. හැබැයි දැන් ඒකේ මේකේ වෙනසක් තියෙනවා. මේ දෙකේ තියෙන වෙනස තමයි මෙතනදී අපි B කියන කාබන් පරමාණුවට අදාළව ස්ප්ලිටින් පැටර්න් එක ගත්තේ එකම එන්වයරන්මන්ට් එකේ ඉන්න දෙන්නෙක්. ඒක ඔබට බලපුවම මම පේනවා එකම එන්වයරන්මන්ට් එකේ ඉන්න දෙන්නෙක්ගෙන් තමයි මේ ස්ප්ලිටින් පැටර්න් එක අපි ගත්තේ. එතකොට මෙතන ඉන්නේ B ගේ මේ මැද ඉන්න කාබන් පරමාණුවේ ස්ප්ලිටින් පැටර්න් එක ගන්න වෙන්නේ දෙපැත්තේ ඉන්න දෙන්න ඉන්නේ එන්වයරන්මන්ට්ස් දෙකක. දෙපැත්තේ ඉන්න දෙන්න ඉන්නේ එන්වයරන්මන්ට්ස් දෙක. එතකොට පැහැදිලිවම මේකේ පොඩි වෙනසක් තියෙනවා. අන්න ඒ වෙනස හඳුන්වා දෙන්න තමයි අපි කප්ලින් කොන්ස්ටන්ට් කියන තියරි එක පාවිච්චි කරන්නේ. කප්ලින් කොන්ස්ටන්ට් එකක් කියලා කියන්නේ අපිට එන කම්පියුටර් print එකේ සාමාන්‍යයෙන් අපි අදින සිග්නල් එකක පීක් දෙකක තියෙන ඇජසන් දුර, ඒ කියන්නේ පීක් දෙකක තියෙන දුර ප්‍රමාණය. දැන් අපි හිතමුකෝ ඩබ්ලට් එකක් කියලා. දැන් මේක ඩබ්ලට් එකක් කියලා ගත්තොත් එහෙම මේ ඩබ්ලට් එකක පවතින දුර ප්‍රමාණය. මෙන්න මේ දුර ප්‍රමාණයට තමයි අපි සාමාන්‍යයෙන් මේ කප්ලින් කොන්ස්ටන්ට් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් LKN එකක 8 Hz විතර තමයි සාමාන්‍යයෙන් කප්ලින් කොන්ස්ටන්ට් ඉන්නේ. අපි 300 MHz වගේ පාවිච්චි කරොත් එහෙම මැග්නටික් ෆීල්ඩ් එක NMR මැෂින් එකේ
අපිට කප්ලින් කොන්ස්ටන්ට් එක 8 Hz වගේ තමයි ඉන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ කරන ස්ප්ලිටින් වලදී අපිට කම්පියුටර් ප්‍රින්ට් එකේදී ඩබ්ලට් ට්‍රිප්ලට් කොට්‍රට් ක්වින්ටට් එනකොට ඇඩ්ජසන්ට් පීක් දෙකක තියෙන ગેප් එක තමයි කප්ලින් කොන්ස්ටන්ට් එක කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් 8 Hz විතර වගේ තමයි තියෙන්නේ. ඒක අපි ඇත්තටම රඳාපවතින්නේ කොච්චර දුර ප්‍රමාණයකින් මේ කප්ලින් කොන්ස්ටන්ට් එක ගත්තද කියන කාරණාව මත. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම දැන් මේකේ නම් අපි දැන් මේ ගත්ත උදාහරණයම ගත්තොත් ඒකේ හයිඩ්‍රජන් මෙතන එන්වයරන්මන්ට්ස් දෙකක හිටියට ඔබට තේරෙනවා ලෙන්ත් එක. දැන් මේ හයිඩ්‍රජන්ට සාපේක්ෂව මෙතන එක ප්‍රමාණයක් දුර, මේක 2යි, මෙතන 3. ඒ කියන්නේ අපිට බොන්ඩ්ස් 3යි. බොන්ඩ්ස් 3ක දුර ප්‍රමාණයකින් තමයි ඒ කියන එන්වයරන්මන්ට් එකේ හයිඩ්‍රජන්ගේ කප්ලින් එක අපි ගන්නෙ. එතකොට ඒ වගේම වෙනත් එන්වයරන්මන්ට් එකකට හිටියට C ගත්තොත් එයාගෙත් අපි ඔන්න මෙතනින් පටන් ගත්තොත් 1 2 3 3ක දුර ප්‍රමාණයකින් තමයි අපි මේ ගණනය කිරීම සිද්ධ කරලා තියෙන්නේ. එතකොට මෙයා එන්වයරන්මන්ට්ස් දෙකක හිටියට ඇත්තටම මෙතන බොන්ඩ්ස් 3ක දුර ප්‍රමාණයක් තමයි තියෙන්නේ. දැන් අපි මෙතන බලමු බොන්ඩ්ස් කීයක දුර ප්‍රමාණයක් තියෙනවද කියලා. දැන් මෙතන CH3 මම මේක ඇඩ් කරලා ලියන්නම්. CH2 මෙතන තියෙන්නේ CH3. දැන් මෙතනත් ඔබට පේනවා මෙතනදී මෙයාගේ ස්ප්ලිටින් පැටර්න් එක ගන්නකොට අපි මෙයාගේ යාබද කාබන් පරමාණුව විදියට ගත්තේ කොච්චර දුර ප්‍රමාණයක්ද බොන්ඩ්ස් වල. මෙයා 1යි, මෙයා 2යි, මෙතන 3යි. ඒ කියන්නේ එතනත් අපි අරගෙන තියෙන 3ක දුර ප්‍රමාණයක්. බොන්ඩ්ස් 3ක දුර ප්‍රමාණයකින් තමයි අපි සාමාන්‍යයෙන් කප්ලින් කොන්ස්ටන්ට් ගන්නෙ. මෙතන 1යි, මෙතන 2යි, මෙතන 3යි. ඒතර මේ පැත්තට ගියත් 3ක දුර ප්‍රමාණයක්, මේ පැත්තට ගියත් 3ක දුර ප්‍රමාණයක් විදියට තමයි අපි මේ අරගෙන තියෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් ඇල්කේන්ස් වල 8 Hz විතර කප්ලින් කොන්ස්ටන්ට් එකක් අපිට හම්බ වෙන්නේ බොන්ඩ් 3ක දුර ප්‍රමාණයෙන් අපි ස්ප්ලිටින් පැටර්න් එක ගත්තොතින් විතරයි. බැරි වෙලා හරි අපි ස්ප්ලිටින් පැටර්න් එක ගන්න බොන්ඩ්ස් 4ක දුර ප්‍රමාණයක් හෝ බොන්ඩ්ස් 5ක දුර ප්‍රමාණයකට ගියොතින් එහෙම අපේ NMR ස්පෙක්ට්‍රොස්කෝපි එකට අදාළ වෙන කම්පියුටර් ප්‍රින්ට් එකේ ඩබ්ලට් එකේ මේ මෙතන කප්ලින් කොන්ස්ටන්ට් එක ඩබ්ලට් එකේ තියෙන කප්ලින් කොන්ස්ටන්ට් එක ගොඩාක් පොඩි වෙනවා. එතකොට මේක අපිට ඇත්තටම සමහර වෙලාවට දැන් බොන්ඩ්ස් 5කින් විතර කපල් වෙනවා නම් බොන්ඩ්ස් 5ක් ඈතින් ගිහිලා මේකේ ස්ප්ලිටින් පැටර්න් එක ගත්තොත් එහෙම ඇත්තටම මෙතන ගොඩාක් කප්ලින් කොන්ස්ටන්ට් එක අඩුයි. ඒ අනුව අපිට කම්පියුටර් ප්‍රින්ට් එකේ මේ කප්ලින් කොන්ස්ටන්ට් එක අඳුර ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලට තමයි ඔය ඩබ්ලට් ඔෆ් ට්‍රිප්ලට් වගේ වෙනස් ක්‍රමවේද පාවිච්චි කරන්නේ වෙනස් එන්වයරන්මන්ට්ස් දෙකක ඉන්න දෙන්නෙක්ව කප්ලින් කොන්ස්ටන්ට් වලින් පෙන්වුම් කරනකොට. රයිට්. එච්චර ගැඹුරට මේක සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන නිසා සාපේක්ෂව දැන් මේ පළවෙනි උදාහරණය ගත්තහම ඒ උදාහරණයේ එන්වයරන්මන්ට්ස් දෙකක හිටියත් ඔබට පේනවා කප්ලින් කොන්ස්ටන්ට් එක සමාන කප්ලින් කොන්ස්ටන්ට් එකට අදාළව බොන්ඩ් ලෙන්ත් එක ගත්තොත් මේ බොන්ඩ් ලෙන්ත් එක එකම දුර ප්‍රමාණයකින් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මේකේ දැනට ගැටලුවක් නෑ. අපිට ගන්න පුළුවන් එන්වයරන්මන්ට්ස් දෙකක හිටියත් මේක මේ පැත්තෙන් ඉන්න දෙන්නයි මේ පැත්තෙන් ඉන්න දෙන්නයි. ඒ නිසා 4යි 4 ධන 1 5යි ක්වින්ටට් එකක් කියලා අපිට ගන්න පුළුවන්. මේකේ ලොකුවට අපිට කප්ලින් කොන්ස්ටන්ට් එක වෙනස් කරලා පෙන්වුම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද බොන්ඩ් ලෙන්ත් එක වෙනස් නොවන නිසා. දැන් අපි තවත් උදාහරණයක් ගමු. දැන් අපි ගමු මෙන්න මේ වගේ එකක් CH3C CH3 සහ CH3 CH2 CH3. දැන් ඔබ බලන්න මේ ඇල්කේන් එක ගත්තොතින් එහෙම මේ ඇල්කේන් එකේදී මේ තුන් දෙනාම ඉන්නේ එකම එන්වයරන්මන්ට් එකේ. මොකද සේම් කනෙක්ටිවිටි එකම කාබන් පරමාණුවකට තමයි මෙයා සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මෙයා ඉන්නේ වෙනත් එන්වයරන්මන්ට් එකක, CH3 ඉන්නේ තවත් වෙනත් එන්වයරන්මන්ට් එකක. එතකොට C ගේ ස්ප්ලිටින් අපි ගන්න යාගේ ආබද කාබන් පරමාණුව B දිහා බලලා. එතකොට B ගේ හයිඩ්‍රජන් දෙදෙනෙක් ඉන්නේ අණුව C ට දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ට්‍රිප්ලට් එකක්. බොන්ඩ් කොච්චර බොන්ඩ්ස් ප්‍රමාණයක දුර ප්‍රමාණයක්ද කියලා ඔයාලට ගණනය කරන්න පුළුවන්. මේක අපි ඇඩ් කරලා ඇන්දොතින් මේක අපි මෙහෙම ගමු. එතකොට මේක පැහැදිලි වෙන නිසා මම එක CH3 කෙනෙක් විතරක් ඈඩ් කරන්නම්. මේ තුන් දෙනාම එකම දුර ප්‍රමාණයෙන් ඉන්න නිසා. හරි. මෙහෙම ගමුකෝ. දැන් එතකොට ඔබට පේනවා දැන් මෙයාගේ ස්ප්ලිටින් කරන්නේ මෙයාගේ ආපද කාබන් පරමාණුවට අදාළව මෙයාට අදාළව. එයාගේ ඉන්නේ හයිඩ්‍රජන් දෙදෙනා. එතකොට බන්ධන 3ක දුර ප්‍රමාණයෙන් තමයි අපි මේ ගණනය කිරීම කරන්නේ. ඒ නිසා normal coupling constant එකක්මයි එන්නේ. එතකොට මෙතන දිනනවා මෙයාට 2+1 මෙයාව ස්ප්ලිට් වෙන්නේ යාබද කාබන් පරමාණුවේ යාබද වෙනස් පරිසර තත්වයක ඉන්න කාබන් පරමාණුවක ස්ප්ලිටින් පැටර්න් එක අනුව 2+1 වලින් 3 එනවා. ඒක ට්‍රිප්ලට් එකක්. ඒ අනුව දැන් මෙයා ගත්තම ඔයාලට පේනවා මෙයාට යාබද කාබන් පරමාණුව වෙන්නේ අනිවාර්යයෙන්ම CH3. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පැත්තෙන් ගන්න බැරිද? දැන් මේ පැත්තෙන් ගත්තම මේ පැත්තේ මේ කාබන් අපිව ගන්න බෑ. මොකද ඒ කාබන්ට හයිඩ්‍රජන් කෙනෙක් නැහැ.
දැන් එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ හයිඩ්‍රජන් ගන්න බැරිද? අපි ඒක පොඩ්ඩක් බැලුවොත් ඉතින් ඔබට පේනවා දැන් මේ කාබන්ට අදාළව හයිඩ්‍රජන්ට අපි දුර ප්‍රමාණය බැලුවොත් මෙතන 1යි, මෙතන 2යි, මෙතන 3යි, මෙතන 4යි, මෙතන 5යි. එතකොට බන්ධන 5ක දුර ප්‍රමාණයකින් තමයි හයිඩ්‍රජන් හම්බ වෙන්නේ. එතකොට මේක 5J කප්ලින් එකක් වෙනවා. ඒ කියන්නේ 5ක දුර ප්‍රමාණයකින් තමයි කවුන්ට් කරන්න වෙන්නේ. ඒ නිසා අපි ඒ කප්ලින් එක ගන්නෙ නැහැ. මොකද ඒක අපි ඊටාම දුර ප්‍රමාණය වැඩි මේකේ කප්ලින් එකක් කරන්න. එතකොට අපිට NMR ස්පෙක්ට්‍රොස්කෝපි එකේ ඒක ස්ප්ලිටින් වෙලා පෙන්වන්නෙත් නැහැ. එක ගොඩේ තමයි පෙන්වන්නේ. ඒ නිසා අපි මෙතනදී යාබද කාබන් පරමාණු විදියට ගන්නේ බන්ධන 3ක දුර ප්‍රමාණයෙන් විතරයි කප්ලින් සාමාන්‍යයෙන් අපි ගන්න. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. ඒ අනුව දෙවෙනියට ඉන්න කාබන්ගේ බන්ධන 3ක දුර ප්‍රමාණයට අදාළව ස්ප්ලිටින් පැටර්න් එක ගත්තොත් එහෙම දෙවෙනි කාබන්ට එයා එන්න ඕනේ කොට්‍රැට් එකක්. මොකද ඒකට හේතුව එයාගේ යාබද කාබන් පරමාණුව ගත්තොත් ඒකේ තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු 3ක්. එතකොට 3 දාන එක රූල් එකට අනුව මෙයා කොට්‍රැට් එකක් වෙන්න ඕනේ. දැන් එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ පැත්තේ ඉන්න CH3 ද පෙන්වන්නේ මොකද්ද? එතන ඉන්න CH3 ගත්තොත් මේ තුන් දෙනාම එකම එන්වයරන්මන්ට් එකේ ඉන්නේ. හැබැයි ඔබට තේරෙනවා මේ CH3 වල දුර ප්‍රමාණ ගත්තොත් මෙහෙම අපි අඳගමු. දැන් යාබද කාබන් පරමාණුව කියන්නේ CH2. වෙනස් එන්වයරන්මන්ට් එකක ඉන්න කාබන් ඉන්නේ මෙතන. ඒතර මේ හයිඩ්‍රජන් ගාවට තමයි එන්න ඕනේ. නමුත් ඔබ බලන්න දුර ප්‍රමාණය මෙතනින් සැලකුවොත් 1යි 2යි 3යි 4යි. ඒතකොට බන්ධන 4ක දුර ප්‍රමාණයකට මෙතනට එන්න සිද්ධ වෙනවා. මෙයත් එක්ක සලකලා බැලුවොත් බන්ධන 4ක දුර ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට අපි ගන්නේ සාමාන්‍යයෙන් බන්ධන 3ක දුර ප්‍රමාණයකින් විතරයි. මෙතනින් ගත්තත් 1යි 2යි 3යි 4යි. ඒ නිසා බන්ධන දුර ප්‍රමාණය වැඩි. ඒ නිසා මේකට යාබද කාබන් පරමාණු ඉන්න හයිඩ්‍රජන්ගේ කපලින් අපි සලකන්නේ නැහැ. ඒ නිසා මේක අපිට සාමාන්‍යයෙන් මේ කපලින් සලකන්නේ නැති නිසා මේකේ දුර ප්‍රමාණයට සාපේක්ෂව අපි මේක ගන්නේ හයිඩ්‍රජන් 9කින් ඉන්ටිග්‍රේෂන් එක පෙන්වන්නේ සිංග්ලට් එකක් විදියට. ඒතර මේක අපිට පෙන්වන්නේ සිංග්ලට් එකක් විදියට. මොකද ඒකට යාබද වෙනස් පරිසර තත්වයක කාබන් පරමාණුවකට හයිඩ්‍රජන් කෙනෙක් නැහැ කියලා තමයි අපි සලකන්නේ. එතකොට අපි ඒක බිඳුවයි කියලා ගන්න. එතකොට බිඳුව දාන එක කියන්නේ 1යි. ඒ අනුව මේක සිංග්ලට් එකකින් පෙන්වන්න ඕන. එතකොට ඔයාගේ NMR ස්පෙක්ට්‍රොස්කෝපි එකේ මේක මෙන්න මේ හයිඩ්‍රජන් 9 ඔබට පෙන්වන්නේ මෙහෙම සිංග්ලට් එකක් විදියට. අන්න ඔහම සිංග්ලට් එකක් විදියට තමයි පෙන්වන්නේ හයිඩ්‍රජන් 9. ඒ වගේම B එන්වයරන්මන්ට් එකේ ඉන්නවා කොට්‍රැට් එකක්. කොට්‍රැට් එක සාමාන්‍ය විදියට පෙන්නනවා ඔන්න ඔය විදියට. ඊට අමතරව මේකේ ට්‍රිප්ලට් එකක් තියෙනවා. ට්‍රිප්ලට් එක සාමාන්‍ය විදියට පෙන්නනවා මේ විදියට. හරි. එතකොට මේකේ ට්‍රිප්ලට් එක හයිඩ්‍රජන් 3ක ප්‍රමාණයකින් පෙන්වන්න ඕනේ. මේකේ කොට්‍රැට් එක පෙන්වන්න ඕනේ හයිඩ්‍රජන් 2ක ප්‍රමාණයෙන්. ඒ වගේම සිංග්ලට් එක පෙන්වන්න ඕනේ හයිඩ්‍රජන් 9ක ප්‍රමාණයෙන්. එතකොට ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි මෙම A එන්වයරන්මන්ට් එකේ ඉන්න කාබන්ට ඇජසන් කාබන් එහෙම නැත්නම් යාබදව ඉන්න කාබන් පරමාණුව ඉන්නේ බන්ධන 3ක දුර ප්‍රමාණයකට වඩා එහා පැත්තේ. ඒ නිසා අපි යාගේ සාමාන්‍යයෙන් ස්ප්ලිටින් සලකන්නේ නැහැ. ඊළඟට අවධානය යොමු කළ යුතු උදාහරණය තමයි දැන් මෙන්න මේ වගේ එකක් දුන්නොත්. දැන් ඔබ හිතන්නකෝ මේ වගේ ඇරෝමැටික වලයක් මෙතිල් ගෲප් එකක් සහිතව මෙතන හයිඩ්‍රජන් මෙතන බ්‍රෝමීන් මෙතන බ්‍රෝමීන් සහ මෙතනත් හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා සහ මෙතන අපි ගමු NO2 කාණ්ඩයක් ඉන්නවා. ඒ වගේම දැන් NMR ස්පෙක්ට්‍රොස්කෝපි එකට අදාළව මෙන්න මේ ව්‍යුහ දෙක සැලකුවොත් මේ එකම ජාතියේ ව්‍යුහ දෙකක් පොඩි වෙනසක් පෙරලා තියෙන්නේ. OMe එකක් තියෙනවා මෙතන. මෙතන තියෙනවා NO2 එකක්. මෙතන තියෙනවා Br එකක්. මෙතනත් තියෙනවා Br එකක්. මෙතනත් තියෙනවා හයිඩ්‍රජන්. මෙතන තියෙනවා කියලා අපි ගමු හයිඩ්‍රජන්. හරි. දැන් මේ ව්‍යුහ දෙක බැලුවම අපිට පේනවා වම් පැත්තේ තියෙන්නේ හයිඩ්‍රජන් දෙකයි බ්‍රෝමීන් දෙකයි NO2 එකයි මෙතිල් කාණ්ඩය OMe කාණ්ඩයයි. එතකොට මේ දකුණු අත පැත්තේ තියෙන්නේ එම අවශ්‍යතාවයමයි එම රික්වයර්මන්ට් එකමයි ඒ තියෙන ෆන්ක්ෂනල් ගෲප්මයි කාණ්ඩ ඔක්කොම මේ විදිහටම තියෙනවා. දැන් මේක ප්‍රෝටෝන් NMR මැෂින් එකකින් අපි කොහොමද අඳුනගන්නේ? ඒ කියන්නේ අපේ කම්පියුටර් ප්‍රින්ට් එකකින් NMR එකට අපිට එන කම්පියුටර් ප්‍රින්ට් එකකින් අපි මේ දෙන කොහොමද වෙන් කර හඳුනාගන්නේ කියලා අපි බලමු. දැන් මේ පළවෙනි එකට ගියොත් A හා B කියන දෙන්නගේ දැන් මෙන්න මේ හයිඩ්‍රජන්. මේ හයිඩ්‍රජන් දිහා බැලුවම ඔබට පේනවා මේ හයිඩ්‍රජන්ට බන්ධන 3ක් එහා පැත්තේ 1 2 3 1 2 3 අපිට හයිඩ්‍රජන් කෙනෙක් ඈතින් පේන්නේ නැහැ. ඒ අනුව මේ හයිඩ්‍රජන්ට බන්ධන 3ක් ආසන්නයේ කිසිදු හයිඩ්‍රජන් කෙනෙක් පේන්නේ නැහැ. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම යාබද කාබන් පරමාණුවේ තියෙන හයිඩ්‍රජන් ගාන බිඳුව කියලා අරගත්තොත්
බිඳුව දන එක මෙයා සිංග්ලට් එකක් විදිහට තමයි අපිට පේන්න ඕන. මේ හයිඩ්‍රජන් පරමාණුවට ගියොත් මේ හයිඩ්‍රජන් පරමාණුව කොහොමද දෙන ස්ප්ලිටින් පැටර්න් එක? මෙයාට යාබද කාබන් පරමාණු දැන් බලපුව ගමන් බ්‍රොමින් පැත්තෙන් මේ පැත්තෙන් යාබද කාබන් පරමාණුවකට හයිඩ්‍රජන් නැහැ. මේ පැත්තෙන් මෙන්න මෙතන කාබන්ට හයිඩ්‍රජන් නැහැ. හැබැයි මෙතන ඔක්සිජන් ඉන්නවා. ඒ ඔක්සිජන්ට මෙතිල් කාණ්ඩයක් තියෙනවා. මේ මෙතිල් කාණ්ඩයට CH3 එකක් තියෙනවා. අපි පොඩ්ඩක් බලමු මේ හයිඩ්‍රජන් ගන්න පුළුවන්ද? මේ හයිඩ්‍රජන්ට තියෙන දුර ප්‍රමාණය ඇත්තරම ගත්තොත් එහෙම 1 2 3 4 5 බන්ධන 5ක දුර ප්‍රමාණයෙන් තමයි CH ඉන්නේ. ඒ අනුව එයාගේ හයිඩ්‍රජන් පරමාණු 3යි කියලා 3 ධන 1 4යි කියලා මෙතන කොට්‍රට් එකක් ස්ප්ලිට් කරන්න බෑ. මොකද ඒකේ බන්ධන දුර ප්‍රමාණය දිග වැඩි. ඒ නිසා මේකේ කප්ලින් කොන්ස්ටන්ට් එක ගොඩාක් අඩුයි. ඒ වගේ වෙලාවන් වලදී. ඒ නිසා මේකත් අපිට ගන්න ඕනේ යාබද කාබන් පරමාණුවකට වෙනස් පරිසර තත්වයක් යටතේ හයිඩ්‍රජන් කෙනෙක් නැහැ කියලා සැලකුවම එතනත් එන්නේ බිඳුව ධන 1 සිංග්ලට් එකක් විදියට තමයි මෙයාව අපිට පෙන්වන්නේ. ඒ වගේම තමයි CH3 ගත්තොත් එහෙම මෙතන ඉන්න CH3 කාණ්ඩයටත් දැන් ඔබට එම තරකයෙන්ම ගත්තොත් එහෙම යාබද කාබන් පරමාණුවකට තියෙන හයිඩ්‍රජන් ප්‍රමාණය බන්ධන 3කට වඩා එහා පැත්තෙන් තියෙන නිසා අපි එයාව ස්ප්ලිට් කරන්නේ නැහැ. ඒ අනුව අපි යාව සලකන්නේ සිංග්ලට් එකක් විදියටම තමයි. ඒ අනුව අපිට පේනවා කැපිටල් A කියන ස්ට්‍රක්චර් එක NMR ස්පෙක්ට්‍රොස්කෝපි එකේ අපිට සිංග්ලට් 3කින් තමයි දක්වන්නේ. ඒතර මේ ස්ට්‍රක්චර් එක අඳුර ගන්න වෙන්නේ සිංග්ලට් 3ක් තිබුණොත් අපිට හිතන්න පුළුවන් මේ කම්පියුටර් પ્રિન્ટ එකේ පෙන්නලා තියෙන NMR එක මෙම ස්ට්‍රක්චර් එකට අදාළයි කියලා. දැන් අපි බලමු B වලට ගියොත් B වලට ඔබට ගියපු ගමන් පේනවා B වල හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. මේ හයිඩ්‍රජන්ට යාබද කාබන් පරමාණු 3ක් එහා පැත්තේ අනිත් හයිඩ්‍රජන් ඉන්නවා. ඒ අනුව මෙයා අනිවාර්යයෙන්ම යාබද කාබන් පරමාණු 3ක් එහා පැත්තේ ඉන්න හයිඩ්‍රජන් නැත්නම් යාබද බන්ධන 3ක් එහා පැත්තේ ඉන්න හයිඩ්‍රජන් එකක් ඉන්න නිසා එක ධන එක අනුව මේක 2යි අනුව මේකේ ඩබ්ලට් එකක් පෙන්වන්න ඕනේ මේ හයිඩ්‍රජන්ට. එම තරකයේම යෙදුවොත් මේ හයිඩ්‍රජන්ටත් අපි දන්නවා අනිවාර්යෙන් ඩබ්ලට් එකක් පෙන්වන්න ඕනේ. නමුත් ඔබට පේනවා මෙතන ඉන්න CH3 දැන් අර මම කලින් පැහැදිලි කරපු නිසායි කියන්නේ යන්නේ නැහැ. එතකොට බන්ධන 3ක් එහා පැත්තේ හයිඩ්‍රජන් කෙනෙක් නැහැ. එතකොට මෙයා පෙන්වන්නේ සිංග්ලට් එකක් විදියට. ඒ අනුව අපිට කැපිටල් A ස්ට්‍රක්චර් එකේ NMR එකේ අපිට පැහැදිලිවම මේ වගේ සිංග්ලට් 3ක් අපිට දකින්න හම්බ වෙනවා. ඒ වුණොත් ඒක අනිවාර්යෙන් කැපිටල් A ස්ට්‍රක්චර් එක වෙන්න ඕනේ. මේකේ අපිට පැහැදිලිව පේනවා මම මේ කෙමිකල් shift එක ගැන හිතන්නේ නැතුව අඳින්නේ. එතකොට ඩබ්ලට්ස් අපිට දෙකක් හම්බ වෙන්න ඕනේ එකම જાතිය. ඩබ්ලට්ස් දෙකක් අපිට හම්බ වෙන්න ඕනේ මේ වගේ. ඊට අමතරව මේකේ තව සිංග්ලට් එකක් හම්බ වෙන්න ඕනේ. සිංග්ලට් එක හයිඩ්‍රජන් 3ක ඉන්ටිග්‍රේෂන් එකකින් හම්බ වෙන්නේ. ඩබ්ලට්ස් දෙකම හම්බ වෙන්නේ හයිඩ්‍රජන් එකක ඉන්ටිග්‍රේෂන් එකකින්. මෙතනදී අපිට සිංග්ලට් දෙකක් හම්බ වෙනවා. අපිට සිංග්ලට් දෙකක් හම්බ වෙනවා හයිඩ්‍රජන් එකක ඉන්ටිග්‍රේෂන් එකකට අදාළව. ඒ වගේම තව සිංග්ලට් එකක් හම්බ වෙනවා හයිඩ්‍රජන් 3ක ඉන්ටිග්‍රේෂන් එකකට අදාළව. මෙහෙම තමයි මේ ස්ට්‍රක්චර්ස් දෙක සාමාන්‍යයෙන් අපි අඳුනාගන්නේ. ඒ වගේම තමයි දැන් මම මේ කිව්ව 3J කපලින් එක 3J කපලින් එකක් කියලා කිව්වේ බන්ධන 3ක දුර ප්‍රමාණයකින් පමණයි කපල් කරන්න කියන સિદ્ધාන්තය සාමාන්‍යයෙන් ඇල්කීන සඳහා අදාළ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම මෙන්න මේ ඇල්කීනය හයිඩ්‍රජන් එක එක්සෙප්ෂන් එකක් විදියට මතක තියාගන්න ඕනේ. ෆ්ලුවරින් සහ මෙතන CH3. දැන් මේක ගත්තම මේක අපිට පැහැදිලිවම මේකේ කප්ලින් මේක NMR එක ගත්තොත් එහෙම මේ හයිඩ්‍රජන්ට ඇල්කීන සඳහාම මේක අදාළ වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒකයි මේක එක්සෙප්ෂන් එක. ඒතර මේ හයිඩ්‍රජන්ට සාමාන්‍යයෙන් දැන් අපි පෙර තරකයකටම අදාළව ගත්තොත් ඇල්කේන වලට සාපේක්ෂව මෙතනදී අපිට ගන්න වෙන්නේ මෙතන 1 මෙතන 2 මෙතන 3 මෙතන 4 කියන අර්ථයෙන් මෙයාව කපල් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ස්ප්ලිටින් එකක් ස්පින් ස්ප්ලිටින් එකක් පෙන්වන්නේ නැහැ කියලා. නමුත් සාමාන්‍යයෙන් ඇල්කීන වල 4J කප්ලින් සිද්ධ වෙනවා. ඒ අනුව මේකේ අපිට ගන්න පුළුවන් බන්ධන 4ක දුර ප්‍රමාණයකින් තියෙන කප්ලින් එක. එතකොට මෙතන කාබන් පරමාණුවකට හයිඩ්‍රජන් පරමාණු 3ක් සම්බන්ධයි. ඒක නේබ කාබන් කෙනෙක් විදියට ගත්තොත් මෙතන 3 ධන එක අණුව මේකෙන් 4ක් අපිට එනවා. ඒ අනුව මේක කොට්‍රට් එකක් කියලා අපිට හිතන්න පුළුවන් ඇල්කීන සඳහා. ඒ වගේම මෙතනදී ගත්තොත් මේ CH3 එයාට බන්ධන දිග ප්‍රමාණය බන්ධන 4කින් එහා පැත්තේ හයිඩ්‍රජන් කෙනෙක් අපිට හම්බ වෙනවා. ඒ අනුව එයා හයිඩ්‍රජන් පරමාණු එකක් නිසා මෙයාව ඩබ්ලට් එකක් විදිහට දකින්න පුළුවන්. හැබැයි මෙතනදී පෙන්නන NMR එකේ NMR එක අපිට සුපුරුදු පරිදිම ස්ප්ලිටින් පැටර්න් එක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මෙතන අපිට ලබා දෙන ඩබ්ලට් එක දැන් සාමාන්‍ය ඩබ්ලට් එකක් 8 Hz විතර කප්ලින් කොන්ස්ටන්ට් එකකින් අපිට ලැබෙන්නේ 8 Hz හරි 10 Hz විතර වගේ
coupling constant එකකින් අපිට ලැබෙනවා සාමාන්‍යයෙන් 500 MHz වගේ magnetic field එකක් පාවිච්චි කරොත්. නමුත් මෙතනදී අපිට පේනවා බන්ධන 4ක දුර ප්‍රමාණයකින් coupling සිද්ධ වෙච්ච නිසා ගොඩක් වෙලාවට මේ doublet එක අපිට ගොඩාක්ම ආසන්නයෙන් තමයි පෙන්වන්නේ. මෙන්න මේක ගොඩාක් ආසන්නයෙන් සමහර වෙලාවට එක උඩ එක ගිහිල්ලා අපහැදිලි වෙනවා. සාමාන්‍යයෙන් NMR script එකේ මේක කියව ගන්න බැරි තැනකට එන්නත් ඉඩ තියෙනවා. ඒ අනුව මේක ඉතාම ආසන්නයි. මේක ඉතාම ආසන්නයි. ඒ අනුව අපි පැහැදිලිව තේරුම් ගත යුතු කාරණාව තමයි coupling constant එක අපි 3J coupling එකකට ගියා වගේ නෙමෙයි 4J coupling එකකට ගියොත් එහෙම අපිට පැහැදිලිව වෙන් වෙච්ච ස්ප්ලිටින් අපිට ගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මෙතනදී ලබා දෙන ඩබ්ලට් එක හයිඩ්‍රජන් 3ක ඉන්ටිග්‍රේෂන් එකකින් අපිට ලැබුණට මේ ලැබෙන එක ඉතාම ළඟින් තමයි අපිට හම්බ වෙන්නේ. ඒ වගේම මෙතන කොට්‍රට් එකත් අපි සාමාන්‍යයෙන් අපි කොට්‍රට් එක බලාපොරොත්තු වෙන්නේ 1331 ඔන්න ඔය විදිහට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේකෙත් ඉතාම අඩු coupling constant සහිතව එක ළඟ පිටිටන ස්ප්ලිටින් එකකින් තමයි අපිට අඳුර ගන්න වෙන්නේ. ගොඩක් වෙලාවට මේක NMR එකෙන් අඳුර ගන්න බෑ. මේ දෙන්නගේ තියෙන ස්ප්ලිටින් පැටර්න් දෙක. නමුත් මේක 4J coupling එකක් විදිහට හිතලා ගත්තොත් අපිට පේනවා මෙයා ඉන්න ඕනේ කොට්‍රට් එකක්. ඒ වගේම මෙයා ඉන්න ඕනේ ඩබ්ලට් එකක්. මේක ඉතාම පැහැදිලිව මතක තියාගන්න ඕනේ. ඒ අනුව දැන් තේරුම් ගත යුතු දේ තමයි මේ වගේ තියෙන රින් එකක හයිඩ්‍රජන් දෙදෙනෙක් මේ විදිහට ඉන්න අවස්ථාවක් සහ මේ විදිහට ඉන්න අවස්ථාවක පැහැදිලි වෙනසක් තියෙනවා. මෙතන ඉන්න හයිඩ්‍රජන් දෙදෙනාගේ ස්ප්ලිටින් සාමාන්‍යයෙන් 3J coupling එකකින් අපිට හම්බ වෙන්නේ. මොකද බන්ධන දිග ප්‍රමාණය 3යි. මෙතනදී අපිට පේනවා බන්ධන දිග ප්‍රමාණය ගත්තොත් එහෙම බන්ධන 5ක දිග ප්‍රමාණයෙන් තමයි හයිඩ්‍රජන් කපල් වෙලා තින්නේ. එතකොට මේක තමයි අපිට සාමාන්‍යයෙන් coupling constant ගොඩාක් අඩු වෙන්නේ. මෙතනදී coupling constant එක සාමාන්‍ය ප්‍රමාණයකින් අපිට දකින්න හම්බ වෙනවා. ඕක තමයි coupling constant සම්බන්ධයෙන් කියන්න තියෙන සිද්ධාන්ත කරුණු ටික.